එතකොට chapter 2 අපි ඩිස්කස් කරන්නේ ටීම් වර්ක්ස් ගැන. ඒ කියන්නේ ටීම් එකක අපි කොහොමද වැඩ කරන්න ඕන, ටීම් එකක වැඩ කරන්න ගියාම ඇති වෙන ගැටලු මොනවාද, ඒවා निराකරණය කරගන්නේ කොහොමද කියන එක. ඕකේ. එතකොට කොලැබොරේෂන්. දැන් මොකද්ද මේ කොලැබොරේෂන් කියන්නේ? තමන්ගාව තියෙන දේවල් අනිත් අයත් එක්ක ෂෙයා කරගෙන කට්ටිය එකතු වෙලා යම් කිසි දෙයක් සිදු කිරීම තමයි කොලැබොරේෂන් කියන්නේ. ඉතින් ඔය කොලැබොරේෂන්ස් වලට මේ තියෙනවා කම්පියුටර් සොසයිටිස් කියන දේවල්. ඒවත් අපි මේ සිලබස් එකේම අවසාන හරියදී කතා කරනවා. එතකොට ගත්තොත් එහෙම දැන් informational society for ethics and information technology. දැන් මෙහෙම ගත්තම ඔයගොල්ලෝ දන්නවා ලෝකේ පළවෙනි කම්පියුටර් සොසයිටි එක බ්‍රිටිෂ් කම්පියුටර් සොසයිටි BCS. ඊළඟට ලෝකේ ලොකුම කම්පියුටර් සොසයිටි එක විදිහට සැලකන IEEE එක Institute of Electrical and Electronic Engineers. ඊළඟට ලංකාවේ මොකද්ද තියෙන කම්පියුටර් සොසයිටි එක ඔයගොල්ලෝ දන්නවද? කොලැබොරේෂන් වල තියෙන IT ප්‍රොෆෙෂනල්ස් ලගේ තියෙන ලංකාවේ කම්පියුටර් සොසයිටි එක දන්නවද? EUSL EUSL නෙමෙයි CSSL. Computer Society of Sri Lanka. ඒක ඒගොල්ලෝගේ ඔෆිස් එක තියෙන්නේ අර මේ මොකක්ද ඒ පාර ස්ටැන්ලි තිරකලා නෑ මොකක්ද නෑ ඩෙනිස් ඩිසිල්ලා මේ රෝඩ් එකේ කොලම්බෝ 7 වල. ඒ කියන්නේ බෞද්ධ ලෝකමාවතෙන් ගිහලා අර හැරෙන්න පාරක් තියෙන අන්න ඒකේ තියෙන අර මේ එතන තමයි LB ෆිනෑන්ස් එකක් තියෙන මම හිතන්නේ ඒගොල්ලන්ගේ මේ හෙඩ් ඔෆිස් එකක් තියෙන අන්න එතන තමයි CCSL ඔෆිස් එක තියෙන්නේ. CSSL ඔෆිස් එක. Computer Society of Sri Lanka මම හිතන්නේ 1996 වගේ තමයි ඒක ෆෝම් කරේ. එතකොට British Computer Society එක ගත්තොත් එහෙම ඒක 1950 ගණන් වල ෆෝම් කරේ. IEEE එකත් එහෙම තමයි ඒ කාලෙම තමයි. එතකොට ඔය වගේ computer societies තියෙන ඒවා ඉන්නේ IT professionals ලා. ඒ කියන්නේ වෘත්තීය මට්ටමින් IT කරන අය තමයි ඒවා ඉන්නේ. එතකොට ඒගොල්ලෝ ඒ groups ඇතුළත ඒගොල්ලෝ share කරන ඒගොල්ලන්ගේ monthly bulletin එකක් තියෙනවා. ඒ කියන්නේ අර magazine එකක් එහෙම එනවා. British Computer Society කියනවා IT now කියලා එකක් හැම මාසෙම. ඒකෙන් ඒ අදාළ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන අලුත්ම දේවල් ඒගොල්ලෝ ෂෙයා කරගන්න. එතකොට මේ කොලැබොරේෂන් කියන එක කරන්න ඕන IT professionals ලා. ඒවට societies තියෙනවා. අපි ඒ societies ගැන පසුව කතා කරමු. ඉන්නවද කවුරු හරි members ලා BCS members ලා ඊළඟට IEEE members ලා CSSL members ලා ඉන්නවද කවුරුත්? තාම නෑ වගේ නේ. හරි. Okay. අපි බලමු group dynamics. එතකොට මොකක්ද මේ group dynamics කියන්නේ? සරලව ගත්තොත් එහෙම group එකක් නැත්නම් team එකක් හැදිලා තියෙන්නේ විවිධ පුද්ගලයන්ගෙන්. ඒ විවිධ පුද්ගලයෝ විවිධාකාරයි. හරි. සමහරු ඉන්නවා introverts ලා, සමහරු ඉන්නවා extroverts ලා. සරලවම ගත්තොත්. එතකොට ඔය extroverts ලාත් එක්ක group එක team එකක් හදන්න ලේසි. introverts ලාත් එක්ක හරි අමාරුයි team එකක් හදන්න. මොකද introverts ලා කියන්නේ ඒගොල්ලෝ අනිත් අයත් එක්ක share කරගෙන එහෙම සහයෝගයෙන් වැඩ කරන්න කැමති જાතියක් නෙමෙයි. තනියම ඉන්න තමයි කියන්නේ. ඒකට extroverts ලා ගත්තොත් ඒක ඕනාට වැඩි වුණොත් ඊළඟට group එකේ වැඩක් කෙරෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ group එකේ ඒ කියන්නේ groups වල තියෙනවා එක එක මිනිස්සු එක එක විවිධාකාර නිසා හැමෝගෙම එකම විදිහට වැඩක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒක නිසා අපි ඒක යම්කිසි විදිහකින් control කරන්න ඕනේ. ඒ කියන්නේ team leader එහෙම නැත්නම් ඒ group එකේ manager ඒක යම්කිසි විදිහකට control කරන්න ඕන. අන්නේ control කරන විදි කීපයක් තමයි අපි මේ group dynamics කියලා කතා කරන්න යන්නේ. අපි කතා කරන්න යන්නේ forming, storming, norming, performing. ඉස්සෙල්ලා මේ ටික කතා කරනවා. හරිද? ඊළඟට අපි කතා කරනවා leader, ඒ කියන්නේ group, ඒ කියන්නේ team leader හෝ එහෙම නැත්නම් manager මේ group එක manage කරන style එක මොන විදිහ වෙන්න ඕනද? හරි. අපි ඉස්සෙල්ලා කතා කරමු මේ ටික. හරි. forming. මොකද්ද මේ forming කියන්නේ? ඉස්සෙල්ලාම group එකක් හදනවා. එතකොට group එකක් හදනකොටත් නිකම් members ලා ටිකක් දාන්නේ නැතුව එතනදිත් පුළුවන් තරම් group එකක් විදිහට එකට දාන්න පුළුවන් කට්ටියක් දාන්න ඕන. හරිද? In this element the collection of individuals strives to form a group. Issues such as composition, workload division, leadership and lifespan are taken care of. Individuals see a need of establish their personal identities and acquaintance with each other. ඒ කියන්නේ දැන් මෙතනදී group එකක් අපි
හදනකොට ඒ කියන්නේ ඉස්සෙල්ලම අවශ්‍යතාවයක් වෙනවා group එකක් හදන්න. එතකොට ඒ group එකේ ඉන්න අය ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ අපි දැන් group එකක් හදන්න ඕනේ. එතකොට කවුද ඒකේ leader මොනවාද එක එක්කෙනාට තියෙන වැඩ අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ කොහොමද? අන්න ඒක එහෙම පුළුවන් ටික දෙනෙක් තමයි ඉස්සෙල්ලම group එකක් හදන්නේ. එතකොට group එක හදා ගන්න ඕන එහෙම පුළුවන්. හැබැයි සමහර වෙලාවල් තියෙනවා professionally අපිට group එකක් හදන්න වෙනවා personally අපිට group එකක ඉන්න බැරි වුණා. ඒ කියන්නේ යම් කිසි දෙන්නෙක් ඉන්න ඒගොල්ලන්ගේ personal issues තියෙන්න පුළුවන්. හැබැයි group එකට ඒක අදාළ නැහැ. ඊළඟට storming. දැන් මොකද්ද මේ storming කියන්නේ? අර හැමෝගෙම අදහස් එන්න ඕන මේකට. හැමෝගෙම inputs එන්න ඕන. This involves surfacing of a conflict in the group. Conflict එකක් කියලා කියන්නේ මෙතන මේ professional conflict එකක්. ඒ කියන්නේ දෙන්නෙක් අතර තියෙන පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. වැඩක් කරන්න ගියාම එක්කෙනෙක් කියනවා මෙහෙම කරමු කියලා අනිත් එක්කෙනා කියනවා මෙහෙම කරමු. ඒකට කොහොමද කරන්නේ කියන එක ඒ දෙන්නගේම inputs එළියට එන්න ඕන group එකට එන්න ඕන. මෙන්න මෙහෙම අදහස් දෙකක් තියෙනවා මොකක්ද අපි කරන්නේ කියලා. The purpose of the formation of group, leadership roles, etc. are challenged by some individuals. එතකොට සමහරු කියනවා මේක මට මේක කරන්න දීලා තියෙනවා මෙයාට ඊට වැඩිය ලේසි වැඩක් දීලා තියෙනවා එහෙම නැත්නම් තව කෙනෙක් කියනවා ලීඩර් මෙයා කොහොමද ටීම් ලීඩර් උනේ මං එයාට වැඩිය දන්නේ ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. However, this element leads to revealing the actual identities and motives and building of trust among the group members. එතකොට හැමෝම එකට එකතු වෙලා හැමෝම තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ professionally ඇති වෙච්ච conflicts ඒ කියන්නේ openly කතා කරන්න ඕනේ. ඒවත් මේ දැන් හුඟක් වෙලාවට ඔය හැම ආයතනයකම දැන් තියෙනවා අර මේ sudden meetings හැමදාම උදේට විනාඩි 5ක විතර meeting එකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ මේ කීල්ස් එක කාගිල්ස් එක බඩු ගන්න ගියත් උදේ 8ට 8:00 වගේ ඒගොල්ලෝ අරින වෙලාවට යන්න බලන්න ඊට කලින් ඒගොල්ලන්ගේ තියෙනවා meeting එකක් එදා දවසේ. ඒ කියන්නේ ඒ team එකක් විදිහට ඒගොල්ලෝ වැඩ කරනවා. එනේ ප්‍රශ්න ඒවට face කරන්නේ කොහොමද? ඒගොල්ලෝ meeting එකක් තියලා කතා කරනවා. නැත්නම් කලින් දවසේ වෙච්ච ප්‍රශ්න අද දවසේ උදේ meeting එකක් තියලා කතා කරනවා. අන්න ඒ වගේ හැමෝගෙම අදහස් ගන්න ඕනේ. ඒක තමයි storming කියලා කියන්නේ. ඊළඟට norming. ඒ කියන්නේ එක එක්කෙනා අතර ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ප්‍රශ්න ටික निराකරණය කරලා හැමෝටම සම අවස්ථාවක් දෙන්න ඕනේ. Patterns of work are set within the group. Issues such as level of commitment, structure, harmony, etc. also established. එතකොට හැමෝටම තේරෙන්න ඕන මේ මං විතරයි දැන් හුඟක් වෙලාවට ඔය group projects එහෙම කරනකොට විශේෂයෙන් students ලා ඔය ප්‍රශ්න ඇති වෙනවා එකෙක් විතරයි group එකේ වැඩ කරන්නේ අනිත් ඒවා එකෙක්වත් වැඩ කරන්නේ නැහැ. හැබැයි මුළු මේ පාස් වුණාම මුළු group එකම පාස් වෙනවා. නමුත් එකයි වැඩ කරලා තියෙන්නේ. නමුත් ඕගලන්ට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕගලන්ගේ projects එහෙම කරන් තියෙන්නේ මේ individually. ඒක නිසා කවදාවත් ඔහොම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් groups වල වැඩ කරන්න ගියාම ওই ප්‍රශ්න ඇති වෙනවා. එහෙම ඇති නොවෙන්න ඕනේ. ඒවා storming වලදී ඒක නැති කරගත්තම තමයි අපිට norming කියන එක කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ group එකේ ඉන්න හැමෝටම සමානව තියෙන workload එක සමානව responsibilities and සමානව benefits යනවා. ඊළඟට performing එක තියෙන අන්තිමට එන්නේ එතකොට දැන් කොහොම norming level එකට ආවට පස්සේ හැමෝටම perform කරන්න පුළුවන් group එකක් විදියට activities ටික perform කරන්න පුළුවන්. After coming to terms with all the issues the group actually start performing. ඊට පස්සේ තමයි වැඩ කරන්න පුළුවන්. දැන් ලංකාවේ cricket team එක ගත්තොත් එහෙම forming වලින් නම් අවුල් තියෙනවනේ. හරි. ඒ අවුල් අපි දැක්කා. ඒක හරි group එකක් form වුණොත් storm වෙලා norm වෙලා perform කරන්න පටන් ගන්නවා. හරි. ඒක හරි අය තෝරාගත්තේ නැත්නම් ඊළඟට storming කියන එක එන්නේ නැහැ. ඒක වුණාම norming කියන එක එන්නේ නැහැ. ඒ දෙක නැතුව performing එන්නේ නැහැ. හරිද? ඒකට ඔය ටික හරියට වුණොත් තමයි performance අපිට බලන්න පුළුවන්. perform කරන්න පුළුවන් වෙන්නේ අන්න එතන. Okay. ඒකට ඔන්න group dynamics සහ group එකක් establish කරනකොට අපි ඒ කියන්නේ මැනේජර් කෙනෙක් අනුගමනය කරන්න ඕන process එක තමයි මේ steps 4කින් අපි කතා කරන්නේ. මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න. Okay. දැන් අපි බලමු leadership styles. ඒ කියන්නේ එක එක team leaders ලා නැත්නම් managers ලා එක එක ආයතන වල managers ලා එක එක විදි පාවිච්චි කරනවා. ඒකට ඕගොල්ලොත් යම් කිසි දවසක managerial level එකට ගියාම ඕගලන්ටත් බලන්න පුළුවන් තමන්ගේ යටතේ ඉන්න අයට මොන විදිය පාවිච්චි කරොත්ද හොඳ කියලා. හරි. Okay. අපි බලමු first step එක. දැන් ඒ කියන්නේ leadership styles වලින් පළවෙනි එක තමයි authoritarian. ඒ කියන්නේ මොකද්ද authority එක. ඒ කියන්නේ
මොකක්ද ඒක කියන්නේ අධිකාරී බලය පාවිච්චි කරලා ටීම් එක නැත්නම් තමන්ගේ සබෝඩිනේට්ස්ලා යටතේ ඉන්න අය පාලනය කිරීම තමයි මේ ඔතොරිටේරියන් කියලා කියන්නේ. ඕකට හොඳම උදාහරණ ගත්තොත් එහෙම දැන් ගවර්න්මන්ට් ඔෆිස් එකක ගත්තොත් එහෙම රජයේ ආයතනයක ගත්තොත් එහෙම ඔතොරිටේරියන් තමයි තියෙන්නේ. එහෙම තමයි තියෙන්න ඕනත්. මොකද දැන් තමන්ගේ ඒ කියන්නේ සීනියර් එහෙම නැත්නම් සුපීරියර් ඔෆිසර් මොකක් හරි දෙයක් කිව්වම ඒක හරි ප්‍රොටෝකෝල්ස් විදියට යන්නේ. එතකොට එයාට මොනවාද මේ සේවකයාට කියන්න පුළුවන්, මෙයාගෙන් ගන්න පුළුවන් වැඩ මොනවාද? ඊට අමතර වැඩක් ගන්න බෑනේ ලොක්කා කිව්වත් කරන්නේ නැහැ. හැබැයි එයාට අදාළ වැඩක් ලොක්කා කිව්වොත් අනිවාර්යෙන් කරන්න ඕනේ. එහෙම නැත්නම් එයාට එයාගේ අධිකාරී බලය පාවිච්චි කරලා මෙයාට මොන හරි පනිෂ්මන්ට් ට්‍රාන්ස් එකක් හරි ඩිමෝෂන් එකක් හරි මොනවා හරි දෙන්න පුළුවන්. හරිද? එතකොට ඕක රාජ්‍ය ආයතන වලට ගැලපෙනවා. එතකොට හුඟක් වෙලාවට මිනිස්සු පෙළඹෙන්නේ මේ ඔතොරිටේරියන් ලෙවල් එකේ ලීඩර්ෂිප් එකක් තිබ්බොත් මිනිස්සු පෙළඹෙන්නේ මොකද්ද? හරි විදිහට පොතේ විදිහට වැඩ කරන්න. මගේ පත්වීම තියෙන්නේ මෙන්න මේ ටික කරන්න, මම කරන්නේ මේ ටික විතරයි. එතනින් එහා මම යන්නේ නැහැ. ඒකනේ හුඟක් වෙලාවට ලංකාවේ රාජ්‍ය ආයතන එකම තැන තියෙන්නේ. ඒවා දියුණුවක් වෙන්නේ නැහැ. මිනිස්සු හැම වෙලාවෙම පුද්ගලික ආයතනයකට යන්න පෙළඹෙන්නේ ওই හේතුවෙන්. දැන් ඔයගොල්ලෝ කැමති නැද්ද ආණ්ඩුවේ ස්පිරිතාලයකට වැඩිය පුද්ගලික රෝහලකට යන්න? ආණ්ඩුවේ ඉස්කෝලේකට වැඩිය පුද්ගලික ඉස්කෝලේකට යන්න කැමති නැද්ද? ආණ්ඩුවේ බැංකුවකට වැඩිය පුද්ගලික බැංකුවකට යන්න කැමති නැද්ද? ආණ්ඩුවේ රක්ෂණ ආයතනයකට යන්න නැතුව පුද්ගලික රක්ෂණ ආයතනයකට යන්න කැමති නැද්ද? පොලිසියට ගිහිල්ලා ඔයගොල්ලෝ බනින්නේ නැද්ද? හරියට රාජකාරී කරන්නේ නැහැ කියලා. මේ හැමතැනම මේ ප්‍රශ්න තියෙනව නෙවෙයි. මොකද අර ඔතොරිටි එක පාවිච්චි කරලා තමයි මැනේජ්මන්ට් කියන එක තියෙන්නේ උඩ ඉඳන්ම. එතකොට වෙන්නේ පොතේ හැටියට හැමෝම වැඩ කරලා සද්ද නැතුව ඉන්නේ. හරි. එතකොට ඒකේ සම්පූර්ණ විස්තරය ඔයගොල්ලෝ කියව ගන්න. ඉතින් මේක අර මේ හොඳට perform කරන ආයතනයකට මේක හරියටම හරියන්නේ නැහැ. මේක මේ all school type එකක්. හරිද? මේක ඒ කාලේ ඉඳන් ලෝකේ පාවිච්චි කරපු එකක්. නමුත් දැන් මේක හරියන්නේ නැහැ කියන එක හැමෝම පිළිගන්න තියෙනවා. මේක විතරක්. මේක අවශ්‍යයි යම් කිසි level එකකට. දැන් මේක හොඳයි. හොඳම අවස්ථාවක් තමයි මොකටද? හමුදාවක් වගේ ගත්තොත්. එතකොට හමුදාවක් ඇතුලේ සම්පූර්ණ පාලනය තියෙන්නේ මෙහෙම. මෙහෙම තමයි ඒක තියෙන්න ඕන. එහෙම නැතුව මේ කට්ටිය කතා කරලා සහයෝගයෙන් එහෙම වැඩ කරන්න ගියොත් ඒක වැඩක් කරන්න වෙන්නේ නැහැ. නියෝගයක් දුන්නම ඒක එහෙම්මම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. එච්චරයි. ඒක හමුදාවකට වගේ හොඳයි. ඕකේ. ඊළඟට දෙවෙනි ටයිප් එක මේවා කියව ගන්න. හරිද? පසුව කියව ගන්න. දෙවෙනි ටයිප් එක පාර්ට්නරිස්ටික්. එතකොට පාර්ට්නරිස්ටික් leader works is by acting as a father figure by taking care of their subordinates as a parent. ඒ කියන්නේ බොහොම මේ නිකම් මේ හරි හොඳ environment එකක් ඒක. ඒ කියන්නේ තමන්ගේ ප්‍රධානියා කියන්නේ නිකන් තමන්ගේ අම්මා තාත්තා වගේ තමයි වැඩ කරන්නේ. එතකොට එයා හැම වෙලාවෙම වැඩට උදව් කරන ඇවිල්ලා එයාගේ අධිකාරී බලය ඒ කියන්නේ ඔතොරිටි එක පාවිච්චි කරලා එයාට නියෝග කරනවා. නියෝග කළා ඒක කරේ නැත්තම් දඩුවම් දෙනවා නෙමෙයි. අත් එක එකතුලා මෙහිමයි පුතා මේක කරන්නේ. අන්න ඒ ටයිප් එකේ මැනේජර් කෙනෙක්. හරිද? In this style of leadership, the leader supplies complete concern for his followers or workers. In return, he receives the complete trust and loyalty. එතකොට ඒගොල්ලෝ විශ්වාස කරනවා බොහොම මේ මෙච්චර හොඳින් මැනේජර් මෙහෙම කරාම ඉතින් මැනේජර් ගැන හරිම විශ්වාසයක් තියෙනවා. හරි. ඉතින් ඒක කරන්න පුළුවන් තැනුත් තියෙනවා, කරන්න බැරි තැනුත් තියෙනවා. හරි. දැන් උදාහරණයක් විදිහට මොන්ටිසෝරි ටීචර් කෙනෙක් මේ විදිහට තමයි වැඩ කරන්න ඕනේ. හරිද? මොන්ටිසෝරි ටීචර් කෙනෙක් මේ විදිහට වැඩ කරන්න ගියොත් මේ ළමයිගේ මුළු අනාගතයම ඉවරයි. හරි. හමුදාවක ලීඩර් කෙනෙක් මේ විදිහට තමයි වැඩ කරන්න ඕන. එයා මේ විදිහට වැඩ කරන්න ගියොත් ඒ හමුදාවත් ඉවරයි. හරි. එතකොට මේ පාර්ට්නරිස්ටික් යන්න ඕන අර ඒ වගේ අර මොන්ටිසෝරි ළමයිට උගන්වනකොට එතන එයා ටීචර් කියලා මේ අධිකාරී බලය පෙන්නලා ගන්න ළමයි එකට එකතු වෙලා වැඩි කරන්න ඕන. හරිද? එතකොට තමයි විශ්වාසයක් ඇති වෙන්නේ. හරි. ඒක සම්පූර්ණ විස්තරේ කියව ගන්න. ඊළඟට ඩෙමොක්‍රටික්. තේරෙනවනේ ඩෙමොක්‍රටික් කිව්වම නමින්ම මොන වගේද කියලා. This leadership style consists of leaders sharing decision making abilities with group members. ඒ කියන්නේ මොකක් හරි දෙයක් කරන්න ගියාම අහනවා group members ලගෙන් අහලා ඔයාගේ මොකක්ද අදහස? ඔයාගේ මොකක්ද අදහස? එහෙනම් මේක හොඳයි නේ අපි මේක කරමු. අන්න ඒ වගේ හැමෝගෙම මතයට ගරු කරලා වැඩි දෙනෙක් කැමති බහුතරයක් කැමති එක කරනවා. කරන්න පෙළඹෙනවා. අන්න ඒක තමයි democratic leadership style.
එතකොට දැන් මේ වගේ ලීඩර්ෂිප් ස්ටයිල් එක ඇත්තටම මේ ඩෙමොක්‍රැටික් ලීඩර්ෂිප් ස්ටයිල් එක හොඳයි. අපි හිතමු software development company එකක වගේ මොකක් හරි decision එකක් ගන්න මේක හොඳයි. එතනදි ගිහිල්ලා authority එක පාවිච්චි කරන්න ගියොත් එහෙම software team එකට උන් අස් වෙලා වෙන ආයතනයකට යනවා. හැබැයි එහෙම කියලා මේ පාර්ට්නර්ස්ටික් එකට යන්නත් බෑ. වෙලින්ම පොඩ්ඩක් ඉන්න ඔහොම නෙමේ කෝඩ් එක ලියන්නේ මෙහෙමයි කියලා පුටු එහා පැත්තේ ඉඳගෙන කෝඩ් එක ලිව්වොත් එහෙම මේ එයා ලියනකම් ඩෙවලොපර්ස්ලා ඉන්නේ ලස්සනට බලාගෙන. ඒක නිසා අර ගැලපෙන එක යූස් කරන්න ඕන. හරි. එතකොට ඩෙමොක්‍රැටික් එකත් හුඟක් වෙලාවට සක්සස්ෆුල් වෙන දෙයක්. ඊළඟට ලෙසිස්ෆෙයා. දැන් මේ කියන්නේ මොකද්ද? මැනේජර් හිතනවා තමන්ගේ වර්කර්ස්ලා මං සම්බන්ධ වෙන්නේ නැතුව ලස්සනට වැඩේ කරගෙන යයි. කිසිම අවිශ්වාසයක් නැහැ මුන් ගැන. තීරණය ගැනීමේ බලයත් උන්ටම දීලා ඕගොල්ලෝ හොඳ විදිහකට කරන්න කියලා පැත්තකට වෙලා ඉන්න එක තමයි ලෙසිෆෙයා කියන්නේ. එතකොට මේක හොඳයි තමන්ගේ යටතේ ඉන්න අය අන්න ඒ තරම් හොඳ විශ්වාසයක් තියෙනවා නම් එහෙම එන්වයරන්මන්ට් එකකට හොඳයි. හරිද? ඒ ඇරෙන්න වෙන කිසිම තැනකට මේක ගැලපෙන්නේ නැහැ. හරි දැන් software development company එක උනත් project manager ට බෑ ලෙසිස්ෆෙයා වගේ වැඩ කරන්න. ඒ කියන්නේ මොකද්ද? එයාට බෑ මේ යට ඉන්න team leaders ලා ඔයගොල්ලෝ හොඳ විදිහට කරන්න කාලේ මදි නම් තව ටිකක් වැඩි කරගන්න වැඩි නම් මෙහෙම කරන්න එහෙම කරන්න බෑ. එයා මොකද නියමිත කාලෙදී project එක deliver කරන්න ඕනේ. ඒ වගකීම් තියෙන project manager. ඒතකොට මෙහෙම වෙලා බෑ. එයා democratic වුණාට මෙහෙම වෙලා බෑ. where all the rights and power to make decisions is fully given to the worker. රන්න එහෙම එකක් තමයි ලෙසිස්ෆෙයා කියලා කියන්නේ. එතකොට ලෙසිස්ෆෙයා එක කරන්න පුළුවන් මෙන්න මේ වගේ එන්වයරන්මන්ට් එකකද. ඒ කියන්නේ ෆලෝවර්ස්ලා highly skilled වෙන්න ඕන. එතකොට නේ නැත්තම් ඒගොල්ලන්ට ස්කිල් එක නැත්තම් මැනේජර්ගේ මේ ඩිරෙක්ෂන් එකක් නැතුව වැඩක් කරන්න බෑනේ. Followers have pride in their work and the drive to do it successfully on their own. එතකොට ඒගොල්ලොම හිතනවා මේ මට දීපු වැඩේ මං අනිවාර්යෙන් කරන්න ඕනේ නැත්තම් මේ මම නෙමෙයිනේ වග කියන්න ඕන කියලා එහෙම ඉන්නේ නැහැ. අන්න එහෙම අයට විතරක් මේක පුළුවන්. එතකොට දැන් මේ වගේ එකක් යූස් කරොත් එහෙම නිකන් අපි හිතමු මේ බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක සුපර්වයිසර් ලෙසිස්ෆෙයා සුපර්වයිසර් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මේ බාසුන් ඇහෙලට කියනවා ඔයගොල්ලෝ කැමති විදිහට හදන්න කියලා. උන් හරි ලස්සනට බිල්ඩින් එක හදලා තියෙයි ඊළඟ දවසේ කඩාගෙන යන ලෙවල්. දැන් ඒ වගේ තැනකදී අනිවාර්යෙන් තියෙන්න ඕන මෙන්න මේක. authoritarian supervisor කෙනෙක් ඉන්න ඕනේ. හරියට වැඩේ කරන්නේ නැත්නම් ගාලා එලවනවා එච්චරයි. එහෙම නැතුව ඒව කරන්න බෑ. ඊළඟට transactional leader කෙනෙක් කියන්නේ නමින්ම තේරෙනවා මොකක් හරි task එකක් worker ට දෙනවා. worker ඒ task එක කරාම එයාට දෙනවා මොකක් හරි reward එකක්. transaction එකක් කරන්නේ. worker වැඩේ කළා දෙනවා. මෙයා මොකද කරන්නේ? එයාට ඒකට reward එකක් දෙනවා. transactional leader කෙනෙක් කරන්නේ හැම වෙලාවෙම transaction එකක්. එතකොට එයාගේ subordinates ලා දන්නවා මම මේ වැඩේ කළා දුන්නොත් මෙයාගේ හම්බ වෙනවා මට මොකක් හරි දෙයක්. ඒක හින්දා වැඩේ කරනවා. ඒක හරි සරලයි transactional leadership කියනවා. හරිද? එතකොට transactional leaderships ඒ කියන්නේ subtypes දෙකක් තියෙනවා. contingent reward. 1754. ඔව්. ආගේ හරි මයික් එකක් ඔන්න හරි මම ඔෆ් කරා. Okay. එතකොට contingent reward and management by exception. එතකොට දැන් contingent reward කියන්නේ provide rewards materialistic or psychological for effort and recognize good performance. එතකොට හරියට වැඩේ කරොත් එයාට මොන හරි ඒ කියන්නේ යම් කිසි monetary value එකක් තියෙන reward එකක් දෙනවා. එහෙම නැත්නම් අඩුම ගානේ පිටට තට්ටු කරලා දාලා නියමිත job එක කරා කියලා කියන එක psychological දෙයක්. හරි දැන් හුඟක් වෙලාවට මේ ඉස්කෝලේ පහවසර ළමයි හරියට වැඩ කරගෙන ආවම මොනවා හරි හොඳට මේ වැඩ කරාම ලකුණු ගත්තම ස්ටාර් එකක් දෙනවා කියලා කියන්නේ මොකද්ද? එතකොට ඒක මොකද්ද? මෙටීරියලිස්ටික් නෙමෙයි සයිකොලොජිකල්. ඉතින් අර තරු ගන්න ඔය පොඩි ළමයි එහෙම මැරීගෙන වැඩ කරනවා. හරි. ඊළඟට management by exception allows the leader to maintain status quo. The leader intervenes when subordinates do not meet acceptable performance. And levels and initiates corrective action to improve performance. Management by exception have reduced the workload of managers, being that they are only called in when workers deviate from course. එතකොට ඒකෙදි වෙන්නේ මොකද්ද? මැනේජර් සම්බන්ධ වෙන්නේ ප්‍රශ්නයක් ඇති වුණොත් විතරයි. ප්‍රශ්නයක් ඇති වුණොත් සම්බන්ධ වෙලා එයා ඒක හරි ගස්සලා ඒක එතනින් එහාට ටාස්ක් එකක් අසයින් කරනවා වෙන්න පුළුවන් වර්කර්ට. But transactional leader establishes and standardizes practice that will help organization reach maturity, goal setting, efficiency of operation and increasing productivity.
එතකොට transactional leader කෙනෙක්ගේ leader කෙනෙක් හිටියොත් ඒක team එකට මොන විදිහටද බලපාන්නේ කියන එක think freely when setting their emotions aside from their work. එතකොට transactional leaders ලා emotionally වැඩ කරන්න හොඳ නැහැ. කියන්නේ යා හරියටම task එක බලලා task එක අනුව තමයි මේ transactions කරන්න ඕන. එහෙම නැතුව අරයා සුදු හින්දා අරයා ලස්සන හින්දා යාට රිවෝඩ් එක දීලා වැඩක් නැහැ. මොකද එහෙම වුණොත් මොකද වෙන්නේ? අනිත් එම්ප්ලොයිස් ටික ඔක්කොම ඩිමෝටිවේට් වෙනවා. Have all of their focus on the given task. Transactional leader is negatively affected when emotional level is high. Positively affected with emotional level is low. ඒ කියන්නේ transactional leadership එක අනුගමනය කරනවා නම් කවුද කරන්නේ කියන එක අදාළ නැහැ. ඒක එයාට අදාළ වෙන්නේ වැඩේ හරියට කරනවද නැද්ද කියන එක විතරයි. නැතුව වැඩේ කරන එක්කෙනා මගේ නෑයිද්ද, එහෙම නැත්නම් ගෑනුද පිරිමිද, එහෙම නැත්නම් මෙයා කළුද සුදුද, මේ ශ්‍රී ලාංකිකයේද ඉන්දියන් ජාතිකයේද වැඩක් නෑ. මොකಾದ කරන්නේ? උට දෙනවා රිවෝඩ් එක. එහෙම වෙන්න ඕනේ. එහෙම නැතුව මේ ට්‍රාන්සැක්ෂනල් කරන්න ගියොත් අනිත් මිනිස්සු අල්ලන් ගන්නවා. එච්චරයි. ඊළඟට ට්‍රාන්ස්ෆෝමේෂනල්. ඒ කියන්නේ මොකද්ද? ට්‍රාන්ස්ෆෝමේෂනල් ලීඩර් කෙනෙක් අනිත් අයව ඉන්ස්පයර් කරනවා. කියන්නේ එයා මේ වෙනසක් ඇති කරනවා. එයාගේ තියෙන ඒ ලීඩර්ෂිප් ස්ටයිල් එක, එයාගේ තියෙන ඩිසිෂන්ස් එක අනිත් අයත් එයා ෆලෝ කරලා වෙනසක් ඇති වෙන ජාතිය තමයි මේ ට්‍රාන්ස්ෆෝමේෂනල් ලීඩර්ස්. Type of person in which leader is not limited by his or her followers' perception. The main objective is to work, change or transform his or her followers. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ස්ටීව් ජොබ්ස් වගේ ගත්තොත් එහෙම ඒගොල්ලෝ ට්‍රාන්ස්ෆෝමේෂනල් ලීඩර්ස්ලා, බිල් ගේට්ස්ලා වගේ ගත්තොත් ඒගොල්ලෝ ට්‍රාන්ස්ෆෝමේෂනල් ලීඩර්ස්ලා. ඒ කියන්නේ මුළු ඉන්ඩස්ට්‍රි එකම ට්‍රාන්ස්ෆෝම් කරානේ. ආයතන විතරක් නෙවෙයි මුළු ඉන්ඩස්ට්‍රි එකම ට්‍රාන්ස්ෆෝම් කරා. එතකොට එහෙම විෂන් එකක් තියෙන්න ඕන මේ challenge and inspire their followers. එතකොට මේ දේවල් එක්ක මේ තීරණත් එක්ක අර අනුගාමිකයෝ නිකන් එයාව ෆලෝ කරනවා. එයාව අනුගමනය කරනවා. අන්න ඒ තත්ත්වයටපත් වෙනවා. එහෙම ලීඩර් කෙනෙක් ආව ට්‍රාන්ස්ෆෝමේෂන්. ඒක ඉතින් හැකියාව තියෙන්න ඕන හැමෝටම. දැන් සමහරුන්ට තියෙනවා කතාවෙන් මේ හැකියාව. ඒ කියන්නේ ඇත්ත උනත් බොරු උනත් කතා කරන හිට්ලර්ට ඔය හැකියාව තිබ්බනේ. එයා ට්‍රාන්ස්ෆෝමේෂනල් ලීඩර් කෙනෙක්. කතාවෙන් මිනිස්සෙක් අල්ලගන්නවා. හරි. ඒක හිට්ලර් කරපු දේ හරිද වැරදිද කියන එක වෙනම කතාවක්. නමුත් එයාගේ ලීඩර්ෂිප් ස්කිල් එක තිබ්බනේ. කෙලින්ම පුදුම විදිහට මේ නිකන් අර මේ ඔයගොල්ලෝ මේ බලන්න මේ තියෙනවා වර්ල්ඩ් වෝ ෆිල්ම්ස් තියෙනවා. මම සෙට් එකක් දෙන්න. ඒවා බලන්න ඔය හිට්ලර්ගේ ලීඩර්ෂිප් ස්කිල්ස් සහ එයාව අනුගමනය කරපු විදිය මිනිස්සු. එතකොට එයා ඒක ඔක්කොම වැරදි දෙයකට යූස් කරාට එයාගේ ලීඩර්ෂිප් ස්කිල් එක තිබ්බ. එයා හොඳම ට්‍රාන්ස්ෆෝමේෂනල් ලීඩර් කෙනෙක් තමයි හිට්ලර් කියන්නේ. කොට එයා ට්‍රාන්ස්ෆෝම් කරනවා මිනිස්සුන්ව සහ ඒ මුළු සිස්ටම් එකම. අවුරුදු බොහොම පොඩි කාලයක් ඇතුළත ජර්මනිය මුළු යුරෝපෙම බලවත්ම මේ රාජ්‍ය වුණා. හරි. එතකොට අර යම් කිසි විදිහකින් මේ රුසියාවට ගහන්න ගිහිල්ලා වැඩේ වරද්දාගත්තේ නැත්නම් මුළු යුරෝපෙම අල්ලගන්නවා ජර්මනිය. හරි. ඔතන මේ දෙවනි ලෝක යුද්ධය ඇත්තටම ජපානයට සහ ජර්මනියට දිනන්න තිබ්බා. රුසියාවට ඇමරිකාවට ගහන්න නොගියලා. මොකද එහෙම දින්නන ඊට පස්සේ ඒ රටවල් දෙකටත් ගහන්න තිබ්බා. ඒ තත්ත්වෙට පත් වෙච්ච ලීඩර්ස්ලා හිටියා ඒ රටවල්. එතකොට දැන් ඒ ට්‍රාන්ස්ෆෝමේෂනල් ලීඩර්ස්ලා ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ තියෙනවා මේ අර කැරිස්මා කියන එක. charismatic leadership has a broad knowledge of field, has a self-promoting personality. His high or great energy level and willing to take risk and use irregular strategies in order to stimulate their followers to think independent. එතකොට දැන් මේ charismatic leadership කියන්නේ ඒකයි. එතනදී මේ එයාට එයා ගැන පුදුම විශ්වාසයක් තියෙනවා. එයා transformational leader කෙනෙක් තමයි. එයාට මිනිස්සු transform කරන්න පුළුවන්. හැබැයි එයාට තියෙනවා එයා ගැන විශ්වාසයක් මේක කරන්න පුළුවන්. මට කරන්න පුළුවන් කියන එක. හරිද? දැන් ඔය උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ දැන් ටයිටැනික් ෆිල්ම් එක හදද්දී ජේම්ස් කැමරන් එයාගේ අධ්‍යක්ෂක ගාස්තුවත් අතෑරියා. මොකද නිෂ්පාදන වියදම ඔක්කොම ගිහිල්ලා ඉවරයි. ෆිල්ම් එකෙන් 50% කරලා තියෙන නිෂ්පාදන මේ බජට් එකෙන් කියන්නේ ප්‍රොඩියුසර් වෙන් කරලා තිබු බජට් එක ඔක්කොම ගිහිල්ලා ඉවරයි 150 කරනවා. ඒ ඉතුරු 150 කරන්න විදියක් නැහැ. ෆිල්ම් එක අරින ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ එයාගේ අධ්‍යක්ෂක ගාස්තුව ඒකට ඩොලර් මිලියන් ගාණක් ඒකත් අතරලා තමයි ෆිල්ම් එක කරේ. අන්තිමේ දැන්ට ලෝකයේ තියෙන එදා මෙදා තුර හදපු හොඳම ෆිල්ම් එකක් සහ වැඩිම ඔස්කාර් සම්මාන දිනපු ෆිල්ම් තුනෙන් එකක් ඒක.
එතකොට අන්නේ තත්ත්වයට පවත් වෙලා තියෙනවා. එතකොට එයා කැරිස්මැටික් ලීඩර් කෙනෙක්. ලීඩර්ෂිප් එක අරන් තිනවා එයා එතනදී මේක කරන්න පුළුවන්. එයාට එයාගෙන විශ්වාසය තිබිලා තියෙනවා අනිත් අය එයාව ෆලෝ කරනවා. එතකොට අන්නේ ඒක තමයි අර කැරිස්මා කියලා කියන්නේ. එතකොට individualized considerations and intellectual stimulation. අනිත් එක තමයි දැන් කැරිස්මැටික් ලීඩර් කෙනෙකුට එයා නිකන් ලීඩර් කෙනෙක් විතරක් නෙමෙයි. එයාට දැනුමක් තියෙනවා. දැන් බිල් ගේට්ස් ගත්තොත් එහෙනම් එයාට ඇත්තටම මේ නිකම්ම එයා කම්පැනි ලීඩර් කෙනෙක් නෙමෙයි. එයාට දැනුම තියෙනවනේ. නමුත් දැන් ජෙෆ් බේසොස් ගත්තොත් එයාට මොකක් හරි දෙයක ටෙක්නිකලි හරි එහෙම දැනුමක් කියලා දෙයක් නැහැ. නමුත් එයාට බිස්නස් නොලෙජ් එක තියෙනවා. නමුත් බිල් ගේට්ස් ගත්තොත් එයාගේ ඉන්ඩස්ට්‍රි එකේ කෙලින්ම DOS කර්නල් එක ලිව්වේ. අලුතෙන්ම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ලියලා ඒකට ඒ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකෙන් කර්නල් එකක් ලියනවා. ඒකට එහෙම මිනිස්සු. එතකොට ඒගොල්ලන්ට ඒ වගේ ඒ ෆීල්ඩ් එකේ බ්‍රෝඩ් නොලෙජ් එකක් ඒගොල්ලන්ට තියෙනවා. ඕකේ. ඊළඟට තියෙන අපිට personality types ටික ඩිස්කස් කරන්න. හැබැයි personality types ටික මම මෙතන ඔක්කොම එකින් එක කතා කරන්න යන්නේ නැහැ. මොකද මේක පිටු ගානක් තියෙනවා. ඕගලන්ට හිමින් සිරුරේ බලන්න පුළුවන් personality types ටික. හරි මෙතන මම දැන් 16ක් තියෙනවා. personality types ටික 16 ඕගලන්ට එතනින් බලන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒක බැලුවට පස්සේ අපි මේ ටික කතා කරලා මේ chapter එක ඊළඟ දවසේ අපිට ඉවර කරන්න පුළුවන්. හරි. දැන් මෙතනට වෙනකම් මැනේජ්මන්ට් ස්ටයිල්ස් ටිකක් අපි කතා කරේ. මෙතනට වෙනකම් මොන හරි අහන්න දේවල් තියෙනවා. මොකුත් නැහැ. හරි. ඕකේ. මම එහෙනම් දැන් අද කියන්නේ බිස්නස් මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එක මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එක කතා කරන්නේ නැහැ. ඒක මම රෙකෝඩින් එකක් හදලා ඔයගලන්ට එවනවා සතිය ඇතුළත. එතකොට අපිට ඊළඟ දවසේ ඒක ඩිස්කස් කරන්න පුළුවන්. දැන් ඊළඟට මල්ටිමීඩියා සබ්ජෙක්ට් එක එහෙනම් සඳරුවන් සර් පටන් ගනි. හරි.